මුලින්ම අපගේ YouTube channel එක වෙත පිවිසි ඔබ සැම අපි සාදරයෙන් පිළිගන්නවා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ විභාගයේ පිවිසි වෙන 13 ශ්‍රේණියේ දරුවන්ට අදාළ ඔවුන්ගේ සිලබස් එක ඇතුලේ තියෙන මූල්‍ය කළමනාකරණය කියන පාඩමකට අදාළ විෂය කරුණු කොටස් කීපයක්. ඉතින් මේ මූල්‍ය කළමනාකරණය කියන පාඩම මම ඔබට අධ්‍යයනය සඳහා පහසු වන ආකාරයට කොටස් තුනකින් උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි කොටස විදිහට මේක මම විසින් නිර්මාණය කරගත්ත සංකල්පයක් ඉගෙනීමේ මහසුව සඳහා මූල්‍ය කළමනාකරණය හැඳින්වීම, ඒ වගේම මූල්‍ය අනුපාත විශ්ලේෂණය, ඒ වගේම මූල්‍ය වෙළඳපොළ. මෙන්න මේ කියන මේ කොටස් තුනෙන් අපි මේ වීඩියෝ පටින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය කළමනාකරණය හැඳින්වීම කියන විෂය කොටස. මූල්‍ය කළමනාකරණය කියන විෂය කොටස පිළිබඳ හැඳින්වීම ගත්තොත් අපි ඒක මුලින් ව්‍යාපාරයක් සම්බන්ධ කරලා සාකච්ඡා කරනවට වඩා මම හිතනවා අපි මේක ඵලදායී සහ පහසුයි ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න අපේ ගෙදරින් වැඩේ පටන් ගන්නවා. පුංචිවල් දන්නවා ගෙදරක පවුලක වැඩ කටයුතු වලට විශාල වශයෙන් අවශ්‍ය වන සම්පතක් තමයි මුදල් කියලා කියන්නේ. ඉතින් ඇයි මේ පවුලකට ජීවත් වෙන්න නිවසක කටයුතු සඳහා මොනවටද මේ මුදල් අවශ්‍ය? මේ මුදල් අවශ්‍යතාවයන් ගත්තොත් අපිට දෙමව්පියන්ට මුදල් අවශ්‍ය වෙනවා. දරුවන්ගේ පන්ති සල්ලි ගෙවන්න, ඒ වගේම ආහාර ද්‍රව්‍ය බිල දී ගන්න, ඒ වගේම ණය ගෙවන්න, විදුලි බිල ගෙවන්න, දුරකථන බිල් ගෙවන්න. මේ ආදී විශාල කාර්යයන් ප්‍රමාණයක් සඳහා මුදල් කියන දේ ගෙදරකට අවශ්‍යයි. ඉතින් මෙන්න මේ දේවල් අපි කියනවා මූල්‍ය අවශ්‍යතා ගෙදරකට තියෙනවා. එහෙම නැත්නම් මුදල් අවශ්‍යතා ගෙදරකට තියෙනවා කියන්නේ. ඉතින් මේ මූල්‍ය අවශ්‍යතා සපුර ගන්න එහෙම නැත්නම් මේ ඕනි කරන මුදල් හොයා ගන්න අපිට විවිධ ක්‍රම ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ මුදල් සපයා ගන්නා ක්‍රමවල අපි හඳුන්වනවා මූල්‍ය සම්පාදන මාර්ග කියලා. ඉතින් අපි අර පෙර පැවසුවා වගේ අපිට මේ තියෙන මූල්‍ය අවශ්‍යතා සපුර ගන්න අපිට විශාල වශයෙන් මුදල් අවශ්‍ය වෙනවා ගෙදරකට. ඒ වගේම අපි මූල්‍ය සම්පාදන මාර්ග පිළිබඳ යම් අවබෝධයක් තියෙනුයි ගෙදරකට තියෙන. ඔයා දන්නවා ගෙදරක තාත්තා ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් මේ ව්‍යාපාර කටයුත්තේ නිරත වෙලා ගෙදරට මුදල් අරගෙන එනවා. එහෙම නැත්නම් තාත්තා රස්සාවක් කරනවා නම් තාත්තා වැටුපක් අරගෙන ඒ මුදල් ඔයාගේ ගෙදරට එනවා. ඒ වගේම දෙමව්පියන් ගාව වැඩිපුර මුදල් තියෙනවා නම් ඒ මුදල් ණයට පොලියට දීලා ගෙදරට පොලිය ආදායම් විදිහට මුදල් ගලාගෙන එනවා. ඒ වගේම තවත් සමහර ගෙවල් වල ඉඩම් ගොඩනැගිලි නිවාස වගේ දේවල් වැඩිපුර තියෙනවා. ඒ දේවල් බදු කඩනකට එහෙම නැත්නම් කුලියට දීලා ගෙදරකට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම කරනවා. ඉතින් කොහොමද මේ මූල්‍ය අවශ්‍යතාව සපුර ගන්න විවිධාකාරව මුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රම නිවසක් තුළ අපිට දැක ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ මූල්‍ය අවශ්‍යතාවය ගෙදරක ඇති වෙනකන් අපි බලාගෙන හිටියොත් සමහර විට ඒකට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය හොයාගන්න අපිට අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ මූල්‍ය අවශ්‍යතා මුලින්ම මනා ලෙස සැලසුම් කර ගැනීම ඉතාල වැදගත් වෙනවා. මේ විදිහට අපේ තියෙන මූල්‍ය අවශ්‍යතා මනා ලෙස සැලසුම් කරගත්තාම ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය මොනවද කියලා අපිට පෙර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට අපිට පුළුවන් මූල්‍ය සම්පාදන මාර්ග සූදානම් කරලා පෙර ඉඳන් සූදානම් කරලා තියාගන්න. ඉතින් එහෙම සූදානම් කරලා තියාගන්න එක අපිට මේ මූල්‍ය අවශ්‍යතාව සඳහා මේ මුදල් සම්පාදනය කර ගන්නකොට අවශ්‍යතාවය සපුර ගන්නකොට ඉතා පහසුවක් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ගෙදරකට මුදල් අවශ්‍යතාවයක් ඉන්න පුළුවන් නිවසක තීන්තාලයක කිරීම සඳහා. ඉතින් මේ තීන්තාලයක කිරීම සඳහා මුදල් අවශ්‍යයි. ඒ මුදල් සම්පාදනය කර ගන්න පුළුවන් මාර්ග විශාල ප්‍රමාණයක් ගෙදරක පවුලක උදවියට තියෙනවා. ඉතින් මේ මාර්ග අපි ගත්තොත් උදාහරණ වශයෙන් ගෙදර කට්ටියට පුළුවන් ඉතිරි කරගත් මුදල් ප්‍රමාණයක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් පෞද්ගලික ණය. පෞද්ගලික ණය කියලා අපි හඳුන්වන්නේ විධිමත් මූල්‍ය ආයතනයකින් පරිබාහිරව පෞද්ගලික සම්පත්තාවයක් මත ලබා ගන්න ණය මුදලකට. ඉතින් මේ වගේම අපිට උනත් පුළුවන් කුඩා ප්‍රමාණයේ බැංකු ණය ලබාගෙන අපේ ගෙදර තිස්තාලය වල කටයුතු කරා.
හැබැයි ගෙදරක තීන්තාලේප කරන එකට අපිට ණය පාවිච්චි කරලා තීන්තාලේප කර ගැනීම සුදුසු වුණාට ගෙදරකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමක් වගේ දෙයකට අපිට මේ පෞද්ගලික ණයකට බැංකු ණයකට වගේ යන්නේක සුදුසු වන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක අපිට ඉදිරි කරගත් මුදලක් ලබා ගැනීම වගේ දේවල් තමයි වඩා සුදුසු වන්නේ. ඒ කියන්නේ ගෙදරක එක එක මූල්‍ය අවශ්‍යතා එකිනෙකට වෙනස් වෙච්ච මූල්‍ය අවශ්‍යතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න මූල්‍ය සම්පාදන මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මෙන්න මේ මූල්‍ය අවශ්‍යතාවයේ ස්වභාවය මත ඒ අවශ්‍ය කරන මුදල් වටිනාකම මත අපි මේ මුදල් සම්පාදනය කරගත යුතු ක්‍රමයක් එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ මූල්‍ය අවශ්‍යතා කල්පය අඳුරගෙන සැලසුම් හදලා තියාගෙන මූල්‍ය සම්පාදන මාර්ග මොනවද කියලා විශ්ලේෂණය කරලා බලලා ඒවත් ලැහැස්ති කරලා තියාගෙන වඩා යෝග්‍ය මූල්‍ය සම්පාදන මාර්ග හොයාගන්න එක පාවිච්චි කරන එක ගෙදරක කටයුතු පහසුවෙන් සහ යහපත් මට්ටමකින් ඉටු කර ගැනීම සඳහා ඉතා වැදගත් වෙනවා. ඉතින් ගෙදරක මෙන්න මේ මූල්‍ය අවශ්‍යතා මොනවද කියලා අඳුරගන්න එක. ඒ වගේම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වඩා යෝග්‍ය මූල්‍ය සම්පාදන මාර්ග මොනවද කියලා අඳුරගන්න එක. ඒ වගේම ඒ දේවල් සැලසුම් කරලා තියාගන්න එක, රැස්ති කරලා තියාගන්න එක අපිට පුළුවන් අඳුරගන්න මේ ගෙදර තුළ නිවසක් තුළ පවුලක් තුළ සිදුවන මූල්‍ය කළමනාකරණයේ විදිහ. ඉතින් මේ මූල්‍ය කළමනාකරණය කියලා කියන්නේ මෙන්න මේ විදිහට අපිට තියෙන මුදල් අවශ්‍යතාවයන් අඳුරගෙන ඒවට සපුර ගන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයන් සම්පාදනය කර ගැනීමට සුදුසුම ක්‍රමවේදයක් හොයලා තියාගන්න. ඒ විතරක් නෙවෙයි ඒවා ඒ සැලසුම් කරපු විදිහට වියපහනම් කරන එක. උදාහරණයක් වශයෙන් දැන් නිවසක තීන්තාලේප කරන්න මුදල් අවශ්‍ය නම් අපිට මේ තීන්ත සමහර ලාවට ගන්න පුළුවන් 1 ලීටරයක් තියෙන කුඩා පහළු වල තියෙන තීන්ත ගන්න පුළුවන්. ඉතින් එහෙම 1 ලීටරයක් තියෙන ඒවා විටින් විට ගන්න ගියොත් එහෙම අපිට ඒකට වැය කරන්න යන පිළිවෙල වෙන්න වෙනවා. ඒක නිසා අපිට පුළුවන් මේක කලින් ඉඳලා සැලසුම් කරලා තියාගත්තට පස්සේ මේකට ලීටර කීයක් ඕනද කියලා බලලා අපිට ඕන නම් පුළුවන් ලීටර 5ක් යනවා නම් ලීටර 4 එක පහළු මුකුත් තව 1 ලීටරයක පහළු මුකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ වාසිදායක දේවල් අපිට වාසිදායක තත්ත්වයන් අපිට නිර්මාණය කරගන්න හැකියාව ලැබෙන්නේ කලින් ඉඳන් මූල්‍ය අවශ්‍යතා මොනවද කියලා හොඳින් විශ්ලේෂණය කරලා බලලා ඒ මූල්‍ය සම්පාදන මාර්ග තෝරගත්තොත් තමයි. ඉතින් මේ විදිහට අපිට පෞද්ගලිකව අපේ නිවසක් තුළ මූල්‍ය කළමනාකරණය කියන එක ඉතා වැදගත් වෙනවා. මේ විදිහට නිවැරදි මූල්‍ය කළමනාකරණයක් නොතිබුණොත් නිවසක් තුළ විශාල මූල්‍ය අපතේ යෑම සිද්ධ වෙන්න පුළුවන්. නිකන් මුදල් නාස්ති වෙලා යන්න පුළුවන්. සමහරට අපි මුදල් හොයලා තියෙනවා අපි දන්නේ නැහැ ඒක මොනවද කියලා ගන්න කියලා. ඔයා සමහරට අහලා දෙමව්පිය සමහරලාට කියනවා. ඒ කියන්නේ නිවස තුළ නිවැරදි මූල්‍ය කළමනාකරණයක් මුදල් සම්පත නිවැරදි ලෙස මෙහෙයවීමක් සිද්ධ වෙලා නැහැ කියන දේ තමයි ඒකේ අදහස. ඉතින් මේ විදිහට නිවසක් තුළ මුදල් කටයුතු නිසිපන්දි මෙහෙයවීමක් ඉවෙන්න ඕනේ වගේම ඒක ඊටත් වඩා වැදගත් විදිහට ව්‍යාපාර තුළ අපිට අඳුරගන්න හැකියාව ලැබෙනවා. අපි ගත්තොත් ව්‍යාපාරයක අපි දන්නවා සම්පත් වර්ග විශාල ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. යන්ත්‍ර පාවිච්චි වෙනවා. ගොඩනැගිලි, සේවකයින්, මුදල් මේ හැම දෙයක්ම ව්‍යාපාරයක් තුළ පාවිච්චි වෙනවා. ඉතින් මේ මුදල් කියන එක කොච්චර වැදගත් වෙනවද? ව්‍යාපාරයකට යන්ත්‍ර, ගොඩනැගිලි, ඒ වගේම දක්ෂ සේවකයින් මේ හැම දෙයක්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ව්‍යාපාරයක් සතු හොඳ මුදල් ප්‍රමාණයක් තිබුණොත්. ඒක නිසා ව්‍යාපාරික කෝණයෙන් ගත්තට පස්සේ ව්‍යාපාරයක් සතු පවතින වටිනාම සම්පත් අතර තියෙන ප්‍රධානම එක තමයි මුදල් කියලා කියන්නේ. හේතුව අනෙක් හැම දෙයක්ම මුදල් මත රඳා පවතින නිසා. ඉතින් මේ ව්‍යාපාරයකට කියන උදේ විවිධාකාර වූ මූල්‍ය අවශ්‍යතා. ව්‍යාපාරයකට මොකටද මේ මුදල් අවශ්‍ය වෙන්නේ? අපි දන්නවා ව්‍යාපාරයක් කරගෙන යනකොට විවිධ වත්කම් මෙන්න මේ කලින් කිව්වා වගේ මේ යන්ත්‍ර ගොඩනැගිලි වැනි වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් අවශ්‍යයි. ඒ වගේම ව්‍යාපාරයක් කරගෙන යනකොට වැටුප් ගෙවන්න ඕනේ, විදුලි වියදම් ගෙවන්න ඕනේ, ඒ වගේම බදු කුලී වගේ දේවල්
ඒ වගේම සමහරවල් නව ව්‍යාපාර මිලදී ගැනීම වගේ කටයුතු සඳහා ව්‍යාපාරයකට මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ව්‍යාපාරයකට මේ මුදල් ව්‍යාපාරයට ගෙන්න ගන්න. එහෙම නැත්නම් ව්‍යාපාරයට රැස් කර ගන්න විවිධ උපාය මාර්ග පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයකට පුළුවන් බැංකු ණය ගන්න. එහෙම නැත්නම් අපි දන්නවා අයිරා ණය කියලා જાතියක් තියෙනවා. අපිට පුළුවන් කල්බදු ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් කුලී පිට ගැනීම. එහෙම නැත්නම් අපිට පුළුවන් ණය කර නිකුත් කරන්න. එහෙම නැත්නම් අපිට වාණිජ පත්‍රිකා නිකුත් කරන්න පුළුවන්. මේ විදිහට ඒක මූල්‍ය සම්පාදන මාර්ග ව්‍යාපාරයක් තුළ අපිට දකින්න පුළුවන්. හැබැයි ඉතින් මේ වැටුප් ගෙවන්න බැංකු ණය වගේ ගන්න එක සුදුසු නෑ. ඒ කියන්නේ මේ මූල්‍ය අවශ්‍යතාවයේ ස්වභාවය මත අපි තෝරගන්න ඕනේ මූල්‍ය සම්පාදන මාර්ගයක් විදිහට පැහැදිලිවම වෙනස් වෙනවා. ඉතින් මේක මම තවදුරටත් පැහැදිලි කරනවා ඉදිරියට මම සංක්ෂිප්තයක් කියන්නේ මේ පාඩමට අදාළ කොටසට අදාළ දේවල් පිළිබඳව. ඉතින් මේ මූල්‍ය අවශ්‍යතා විශාල ප්‍රමාණයක් ව්‍යාපාරයක් තුළ තියෙනවා. ඒක සම්පාදනය කරගන්න මූල්‍ය සම්පාදන ක්‍රම විශාල ප්‍රමාණයක් ව්‍යාපාර තුළ තියෙනවා. ඉතින් මේ සමහරවිට මේ මූල්‍ය අවශ්‍යතාවය මත අපි මුදල් සම්පාදනය කරගත යුතු ආකාරය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මූල්‍ය අවශ්‍යතා මොනවද කියලා මුදල හොයලා බලලා ඒ මූල්‍ය සම්පාදන මාර්ග වල තියෙන වාසිය අවාසිය බලලා මූල්‍ය අවශ්‍යතා සපුර ගන්න වඩා වාසිදායක යෝග්‍යතම මූල්‍ය සම්පාදන මාර්ග තෝරගන්න. ඒ හරහා රැස් කරගන්න මුදල් ඒ දේවල් වලට හරියට යෙදෙන්න. උදාහරණයක් වශයෙන් අපිට පුළුවන් ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍ය නම් මුදල් අවශ්‍ය නම් බැංකු ණයක් වගේ ගන්න. හැබැයි ඉතින් මේ ගොඩනැගිල්ලක් හදන එක නම් අවශ්‍යතාවය මූල්‍ය සම්පාදන මාර්ගයේ බැංකු ණයක් නම් අපිට පුළුවන් මේ බැංකු ණය ගොඩනැගිල්ල නිර්මාණය කිරීම වෙනුවෙන් වියදම් කරන එක මනස සැලසුම් සාකච්ඡා කරන්න. උදාහරණයක් වශයෙන් අර මම නිවසක උදාහරණයක් කිව්වා වගේ අපි හිතමු වැලි මිලදී ගැනීම. අපිට පුළුවන් වැලි මිලදී ගන්න ඕන නම් එක කියුබ් එකක ප්‍රමාණයක්. ඉතින් මේ ගොඩනැගිල්ල හදන්න අපි හිතමු කියුබ් 20ක් අවශ්‍යයි කියලා. අවශ්‍යතාවය 20යි. අපි එක කියුබ් එක ගන්න ගත්තොත් අපි හිතමු කියුබ් එකක් කියන්නේ 8000ක් කියලා. අපිට කියුබ් 20ට 8000ෙන් 20ක් විගම් කරද්දී 1,60,000ක් වෙනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඕනනම් මේක එක කියුබ් එකකින් ගෙන්න ගන්න නැතුව කියුබ් 4 කොටවල් වලින් ගන්න. ලොකු වාහනවල කනවල ගේන්න පුළුවන්. එතකොට කියුබ් 4 ඒවාට ගත්තොත් සමහරවිට මේක එක කියුබ් එකක් 8000ක් වුණාට කියුබ් 4 එකපාර ගත්තොත් අපිට මේක දාන්න පුළුවන් රුපියල් 24000ක්. අපි ගත්තොත් එහෙනම් මේක කියුබ් 20ට නම් එතකොට කියුබ් 4 වාහන 5යි තියෙන්න ඕනේ. ඉතින් මේ පහටම අපිට යන්නේ 24000 හේවා 5. අපි ගත්තොත් 1,20,000. මෙන්න මේ විදිහට අපි ගත්තොත් බලන්න අවශ්‍යතාවය ගොඩනැගිල්ල ඉදි කරගන්නේ මූල්‍ය සම්පාදන මාර්ගය විදිහට අපි තෝරගෙන තියෙන බැංකු ණයක් ගන්න එක. අපිට පුළුවන් මේ බැංකු ණය අරගෙන මේක වියදම් කරන්න සැලසුමක් හදාගන්න එක කියුබ් එක ගන්න නැතුව ඕනි කියුබ් ගන්න බලලා කියුබ් 4 එන එකපාර ගෙනල්ලා තියාගන්න. එහෙම තියාගන්නකොට අපිට රුපියල් 40000ක විශේෂ ලාභයක් ලබා ගැනීම හැකියාව වාසියක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට මූල්‍ය අවශ්‍යතාවයන් සපුරගන්න මූල්‍ය සම්පාදන මාර්ග වඩා යෝග්‍ය පරිදි තෝරගෙන ඒ මුදල් යෙදවීම අපි මේ විදිහට මේ සම්පාදනය කරගන්න මුදල් මේ විදිහට යොදවන එකට අපි කියන්නේ ආයෝජනය කියලා. ආයෝජනය කරන්න අපිට සැලසුමක් හදා ගන්න පුළුවන්. මේ විදිහට සැලසුම් සහගතව මේ දේවල් කරන එක අපි කියනවා ආයතනයක් තුල සිදුවන මූල්‍ය කළමනාකරණය කියලා. ඉතින් ආයතනයක් තුල මූල්‍ය කළමනාකරණය හරියට සිද්ධ වුනේ නැතොත් පිරිවැය කියලා යන්න පුළුවන්. අපතේ ඉහළ යන්න පුළුවන්. වංචා දූෂණ වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මූල්‍ය කළමනාකරණය කියන දේ සාර්ථකත්වයේ මත ආයතනයක ලාභදායීත්වය ඒ වගේම ආයතනයේ පැවැත්ම වගේ දේවල් රඳා පවතිනවා. මේ විදිහට අපිට සංක්ෂිප්තයක් වශයෙන් මූල්‍ය කළමනාකරණය විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් මම මේ මූල්‍ය කළමනාකරණය හැඳින්වීමට අදාළ කොටස් ටික ඔයාලට සරලව පැහැදිලි කරලා දුන්නේ. දැන් මෙතනදී අපි බලමු නිර්වචනත් එක්ක
මේ මූල්‍ය අවශ්‍යතාව මොනවද සම්පාදන මාර්ග මොනවද ඒ වැටීනේ කියන වාසිය අවාසිය මොනවද ඒවා අපි කොහොමද මූල්‍ය සම්පාදන මාර්ග විවිධ කොටස් වලට අපිට බෙදා ගන්න පුළුවන් ආයෝජනය කියන්නේ මොකක්ද මේ දේවල් ටික නිර්වචනත් එක්ක අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න පටන් ගමු අපිට මෙතන ඔබට ප්‍රදර්ශනය කරනවා මූල්‍ය කල්පනාකරණය සම්බන්ධයෙන් උසස් පෙළ ඔබට අදාළ වෙන නිර්වචනය අපි මූල්‍ය කල්පනාකරණයේ හැඳින්වීම ගැන හැඳින්වීම කරනකොට අපි ඉස්සෙල්ලා කිව්වා ව්‍යාපාරයකට විවිධ දේවල් සඳහා මුදල් අවශ්‍යයි විවිධ අවශ්‍යතාවයන් තියෙනවා මුදල් ඒ වගේම මේ අවශ්‍යතා සපුරා ගන්න මුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රම ගණනාවක් තියෙනවා ඒ වගේම මේ මුදල් නිකම් ගෙදරට තියාගෙන ඉන්නේ නැහැ ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් අලුත් යන්ත්‍රෝපකරණ මිලදී ගන්න ඒ වගේම අලුත් වාහන මිලදී ගන්න ඒ වගේම ව්‍යාපාරයේ විවිධ වියදම් ඒවා ගැනීම සඳහා ව්‍යාපාරය ප්‍රයෝජනය කරනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික එකතු කරලා ඔබට උසස් පෙළට අදාළ නිර්වචනය නිර්මාණය කරලා තියෙනවා පුතේ. ව්‍යාපාරයකට අවශ්‍ය මුදල් යෝග්‍යතම මාර්ග වලින් සම්පාදනය කරගන්න. ඒ මාර්ග මුදල් සඵලදායී සහ කාර්යක්ෂමව ආයෝජනය කරමින් අයිතිකරුවන්ගේ සබැඳියගේ උපරිම කිරීමයි. මෙතන තියෙනවා ව්‍යාපාරයකට විවිධ මූල්‍ය අවශ්‍යතාවයන් තියෙනවා. එම අරමුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ ක්‍රම වලින් අපි තෝරගන්න ඕන යෝග්‍යතම ක්‍රමවේදයක්. ඒ වගේම එම අරමුදල් නිකම් කියන්නේ හරියන්නේ නැහැ. සැලසුම් සහගතව වඩා ගැළපෙන දේවල් වලට යෙදවීම. ඒ කියන්නේ ගොඩනැගිලි හදන්න පුළුවන්, යන්ත්‍ර ගන්න පුළුවන්, ඉඩම් ගන්න පුළුවන්, මේ ආදි වශයෙන් යෙදවිය හැකි ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ව්‍යාපාරයේ මේ වෙලාවේ කරන්න ඕනිම දේ මොකක්ද? ඒ දෙයට මුදල් යෙදවීම සැලසුම් සහගතව කිරීම තමයි අපි කියන්නේ මේ අරමුදල් සඵලදායක සහ කාර්යක්ෂමව ආයෝජනය කිරීම කියලා. ඉතින් මෙන්න මේ දේවල් කරනකොට මේ මූල්‍ය කල්පනාකරණයේ ප්‍රධාන අපේක්ෂාව ප්‍රධාන ඉලක්කය විදිහට අපිට දකින්න පුළුවන් මේ නිර්වචනය ඇතුලේ අයිතිකරුවන්ගේ සබැඳියගේ උපරිම කිරීම. ඉතින් මේ අපිට පොඩ්ඩක් කතා කරන්න වෙනවා මොකක්ද මේ ව්‍යාපාරයක් සම්බන්ධ අයිතිකරුවන්ගේ සබැඳියගේ කියලා කියන්නේ. මේ අයිතිකරුවන්ගේ සබැඳියගේ කියලා කියන්නේ මේ ව්‍යාපාරයක් කාට හරි කෙනෙකුට විකුණනවා. ව්‍යාපාරයේ ප්‍රයෝජන තුල විකුණනවා නම් මේ ව්‍යාපාරය විකිණිය හැකි වටිනාකම අපි කියනවා ව්‍යාපාරයක සබැඳියගේ කියලා. ඉතින් කොහොමද මේ නිවැරදි මූල්‍ය කල්පනාකරණය තුලින් මේ විකිණිය හැකි අගය ඉහළ යන්නේ? ඒක වෙන්නේ මෙතන කියලා. ව්‍යාපාරයක් තුළ නිවැරදි මූල්‍ය කල්පනාකරණයක් සිද්ධ වෙනකොට ව්‍යාපාරයේ අපතේ අඩු වෙනවා. ව්‍යාපාරයක් තුළ නිවැරදි මූල්‍ය කල්පනාකරණයක් තුළින් අපතේ අඩු වෙනවා. ඒ අපතේ අඩු වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ ලාභය වර්ධනය වෙනවා. ව්‍යාපාරයේ ලාභය වර්ධනය වෙනකොට ව්‍යාපාරයේ සංචිත වර්ධනය වෙනවා. ඒ වගේම ලාභාංශ වර්ධනය වීම සිද්ධ වෙනවා. මේ විදිහට ලාභයේ වැඩි වෙනකොට ලාභාංශ වර්ධනය වෙනකොට ආයතනයකට ව්‍යාපාරයකට වෙළඳපොළ තුල තියෙන ප්‍රතිරූපයේ වර්ධනය වීමක් වෙනවා. ව්‍යාපාරික අගේ වැඩි වීමක් වෙනවා. ඒ වගේම ව්‍යාපාරික සංචිත වර්ධනය වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් ඊගම් නොකර අතේ ඉතුරු කරන් ඉන්න මුදල් ප්‍රමාණය වර්ධනය වෙනකොට ඒ ව්‍යාපාරයේ වත්කම් ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට ව්‍යාපාරයේ ප්‍රතිරූපයේ විශ්වාසනීයත්වය වර්ධනය වෙනකොට නිකම්ම ව්‍යාපාරයට වෙළඳපොළ තුල තියෙන ආකර්ෂණය වැඩි වෙනවා. ඉතින් මේ විදිහට වත්කම් වල වටිනාකම වැඩි වෙනවා ප්‍රතිරූපයේ වැඩි වෙලා ව්‍යාපාරයට ආකර්ෂණීය වැඩි වෙනකොට අපි කියනවා අන්න ව්‍යාපාරයක් වෙළඳපොළ තුල Tamanගේ අගේ ඉහළ දමා ගැනීමක් කරනවා. ඒ කියන්නේ ඒ තුලින් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට හැකියාව ලැබෙනවා. ඉහළ අගයකට අවශ්‍ය නම් ව්‍යාපාරයේ වෙළඳපොළ තුල විකිණීමක් සිද්ධ කරන්න. ඉතින් මේක මෙහෙම අයිතිකරුවන්ගේ සබැඳියගේ වැඩි වෙන්න මෙන්න මේ වගේ විශාල සාධක ප්‍රමාණයක් හේතු වෙනවා. මේ දේවල් මෙහෙම වෙන්න ව්‍යාපාරයක් තුළ අනිවාර්යයෙන්ම නිවැරදි මූල්‍ය කළමනාකරණයක් සිදු විය යුතුයි. දැන් බලන්න මේකේ අනිත් පැත්ත අපි ගත්තොත් ව්‍යාපාරයක් තුළ නිවැරදි මූල්‍ය කළමනාකරණයක් සිද්ධ නොවුණු ඒ කියන්නේ අවාසිදායක පිරිවැය වැඩි ක්‍රමවලින් අරමුදල් සම්පාදනය කරගෙන ඒ දේවල් නිකන්
නාස්ති කළා දැන්. ඒ මුදල් නිකරුණේ නාස්ති කළා දැන්. අපි කියන ව්‍යාපාරයකට අපතයන් වැඩි වෙනවා, ලාභය අඩු වෙනවා, සංචිත පහළ බහිනවා, ව්‍යාපාරයේ ලාභාංශ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ දේවල් වලට නිකම්ම ව්‍යාපාරේ වටිනාකම අඩු වෙනවා, ව්‍යාපාරයේ ප්‍රතිරූපයෙන් හානි වෙනවා. ඒ ලාභාංශ වගේ දේවල් නිවැරදිව නොලැබීම තුළින් ව්‍යාපාරයේ ආයෝජකයින්ගේ ඒ වගේම ණයවලට පොලිය නිසි පරිදි බීමෙන් ණය හිමියන්ගේ විශ්වාසය පළුදුලා ව්‍යාපාරයේ ආකර්ෂණීය විදිහටීමක් සිදු වෙනවා. මෙන්න මේ වගේ ඍණාත්මක දේවල් ඇති වෙන්න පුළුවන් ව්‍යාපාරයක් තුළ නිවැරදි මූල්‍ය කළමනාකරණයක් සිදු නොවුණොත් ඒ කියන්නේ ඒ තුලින් නිවැරදි මූල්‍ය කළමනාකරණයක් සිදු නොවීම තුලින් ව්‍යාපාරයක වෙළඳපොළ තුළ අලෙවි කර හැකි අපේ එහෙම නැත්නම් අපේ විශ්වාසබද්ධව කතා කළොත් අයිතිකරුවන්ගේ සබැදියගේ පහළ යාමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් අපි කියනවා ව්‍යාපාරයක මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණ විදිහට මේ මුදල් ටික නිවැරදිව පරිපාලනය කරලා මෙහෙයවීමකට ලක් කරලා අයිතිකරුවන්ට මේ ව්‍යාපාරය විකුණනවා නම් ඒ විකිණිය හැකි අගේ උපරිම කිරීම තමයි මේකේ ප්‍රධාන අපේක්ෂා. ඒක ඇතුළේ ලාභය වර්ධනය කර ගැනීම, ලාභාංශ වර්ධනය වීම, නිසි පරිදි පොලී ගෙවීම, ප්‍රතිරූප වර්ධනය කර ගැනීම මේ වගේ කරනවාක් තියෙනවා. ඉතින් මේ අපි පළවෙනි කතා කරන මේ අනුශාංගික අරමුණු, මූල්‍ය කළමනාකරණයේ අනුශාංගික අරමුණු විදිහට අයිතිකරුවන්ගේ සබැදියාගේ උපරිම කිරීම අතරව ලාභ උපරිම කිරීම, ව්‍යාපාරයේ කොටසකගේ උපරිම කිරීම, ඒ වගේම ව්‍යාපාරයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම, ව්‍යාපාරයේ නිවැරදි කළමනාකරණයක් සිදු නොවුනොත් අපතේ වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ලාභය අඩු වෙන්න පුළුවන්. ලාභය අඩු වුණොත් ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ විශ්වාසය, අයිතිකරුවන්ගේ ව්‍යාපාරයේ සම්බන්ධ බැඳීම අඩු වෙලා සමහර විට මේ ප්‍රමාණවත් ලාභයක් ලැබීම මත සමහර ව්‍යාපාර වැහිලා යන තත්ත්වෙද අයිතිකරුවන් විසින් වසා දමන තත්ත්වයක උනත් අත්දීමේ හැකියාව තියෙනවා. ඒක නිසා කියනවා ව්‍යාපාරයක දිගුකාලීන පැවැත්ම. එහෙම නැත්නම් ව්‍යාපාරයේ පැවැත්ම ස්ථාවර කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ව්යාපාරය තුළ නිවැරදි මූල්‍ය කළමනාකරණයක්, කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණයක් සිදු විය යුතුමයි. ඉතින් මේ මූල්‍ය කළමනාකරණය කියන එක ගත්තොත් මේකේ පාර්ශ්ව දෙකක් අපිට ප්‍රධාන වශයෙන් දක්වන්න පුළුවන්. මේ දෙපැත්ත තමයි ව්‍යාපාරයකට අවශ්‍ය අරමුණ යෝග්‍යතම මාර්ගවලින් සම්පාදනය කර ගැනීම සහ ඒ සම්පාදනය කරගත්ත මුදල්. අපි දන්නවා අපි ව්‍යාපාර කටයුත්තක නිරත වෙනකොට අපිට හිමින් බැංකු ණය වලින් අයිතිකරුවන් යොදවන ප්‍රාග්ධනයෙන් ව්‍යාපාරයේ විශාල මුදල් ප්‍රමාණයක් සම්පාදනය කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ මුදල් ව්‍යාපාරේ ලාජ්‍ය විදාලා තියන් හිටියට කවදාවත් ප්‍රතිලාභයක් කිසි වෙන්නේ නැහැ. මේ ව්‍යාපාරයට ලැබෙන මුදල් වලින් යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා, තොග ගෙනල්ලා, සේවකයෝ බඳවගෙන, විදුලිය වගේ පහසුකම් ව්‍යාපාරයට ලබාගෙන ඒ දේවල් වලින් යම් ව්‍යාපාර කටයුත්තක් ක්‍රියාත්මක කළ යුතුයි. අපි කියන මෙන්න මේ වගේ දේවල් කරන එකට ආයෝජනය. ඒ කියන්නේ ව්‍යාපාරයට හොඳ ක්‍රම වලින් මුදල් සම්පාදනය කර ගැනීම, ඒ වගේම ව්‍යාපාරයට ගැළපෙන යෝග්‍යතම ක්‍රම වලට මේ අරමුදල් ආයෝජනය කිරීම කියන මේ ප්‍රධාන කාර්යයන් දෙක තමයි මූල්‍ය කළමනාකරණය තුළ සිදුවන ප්‍රධානම කාර්යයන් දෙක විදිහට අපිට අඳුරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි මේ අරමුදල් සම්පාදනය කර ගැනීම සහ මේ අරමුදල් ආයෝජනය කර ගැනීම පිළිබඳව ඒ වගේම ව්‍යාපාරයේ තියෙන මේ මුදල් අවශ්‍යතාවයන් මොනවද කියලා අපි දැන් සාකච්ඡා කරමු. අපි ඉස්සර කතා කරේ මේ මූල්‍ය කළමනාකරණය කියන දේ ඇතුලේ ප්‍රධාන කාර්යයන් දෙකක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම සහ එම අරමුදල් බෙදවීම සම්බන්ධ කටයුතු. එතකොට මේ අරමුදල් රැස් කර ගැනීම අපිට විවිධ ක්‍රම වලින් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපිට බැංකු ණය, ඒ වගේම ණයකරණය කිරීම, ඒ වගේම පෞද්ගලික මට්ටමේ ණය ලබා ගැනීම, ඊට අමතරව වාණිජ පත්‍රිකා නිකුත් කිරීම, ඒ වගේම කල්බදු වගේ ක්‍රමෝස්සේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම සිදු කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ අරමුදල් රැස් කරගන්නේ මොන ක්‍රමයකද කියලා තීරණය කරන එක අදනම් වෙනවා අපිට මේ ඇතිවිලා තියෙන මූල්‍ය අවශ්‍යතාවය තමයි. උදාහරණයක් වශයෙන් හෝටලයක් සම්බන්ධ ව්‍යාපාරයකට අවශ්‍ය නම් නව තැන අලුත් තැනක හෝටලයක් පටන් ගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය නම් බැංකු ණයක් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවශ්‍ය නම් කොටස් නිකුත් කිරීම කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ අලුතෙන් හෝටලයක් කොහෙන්ද දාන්න අවශ්‍ය නම් කොටස් නිකුත් කරනවද? එහෙම නැත්නම් බැංකු ණයක් ලබා ගන්නවද කියන එක තීරණය කරන්නේ මේ අවශ්‍යතාවයේ සහ මේ අරමුදල් රැස් කර ගැනීමට තෝරගන්න ක්‍රමවල තියෙන වාසිය අවාසිය පිළිබඳ යම් සලකා බැලීමක් කරනවා. ඉතින් මෙන්න මේ කුමන ක්‍රමයෙන් අවශ්‍ය අරමුදල් රැස් කර ගන්නවාද යන්න ගන්න තීරණ අපි කියනවා ආයතනයක මූල්‍යන තීරණ කියලා. ඉතින් මේ විදිහට මේ අරමුදල් රැස් කරගත්තට පස්සේ
ව්‍යාපාරයේ මේවා අපි කලින් කිව්වා වගේ ලාංඡුක දාලා තියාගෙන හිටියට ව්‍යාපාරයේ කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ එම අරමුදල් යම් ක්‍රමවේදයක් තුළ යෙදවීම සිදු කළ යුතුයි. ව්‍යාපාරයෙන් සිද්ධ වෙනවා මේ විදිහට අපේ උදාහරණය ගත්ත විදිහට අලුත් හෝටලයක් කොහේ හරි තැනක ඉදි කරනවා නම් ඊට අදාළ ඉඩමක් මිලදී ගන්න, ඒ වගේම ගොඩනැගිලි නිර්මාණය කරන්, රථ වාහන මිලදී ගන්න, සේවකයන් පුහුණු කරන්. ඉතින් මෙන්න මේ විදිහට මේ කුමන ආකාරයට මේ මුදල් යෙදවීම කරනවද? වාහන රුපියල් කීයක ගේනවද? ඉඩම් ගන්න කොච්චරක් වෙන් කරනවද? ගොඩනැගිලි නිර්මාණය කරන්න කොච්චරක් වෙන් කරනවද? මේ විදිහට මේ යෙදවීම සම්බන්ධ කරන ලබන තීරණ අපි කියනවා ව්‍යාපාරයක් සම්බන්ධ ආයෝජන තීරණ කියලා. මේ මූල්‍යන කටයුතු සහ ආයෝජන කටයුතු ආවට ගියාට ව්‍යාපාරයක් තුළ සිද්ධ කරන්නේ නැහැ. අවශ්‍යතාවය මොකක්ද කියලා නිවැරදිව අධ්‍යයනය කරලා විශ්ලේෂණය කරලා බලලා ඊට අදාළ අරමුදල් සම්පාදන මාර්ග මොනවද කියලා හොඳින් අධ්‍යයනය කරලා ඒවායේ වාසි අවාසි යමුරින් විශ්ලේෂණය කරලා හොඳ මූල්‍ය සම්පාදන මාර්ග තෝරා ගැනීම ඒවා සැලසුම් කර ගන්නවා. ඒ වගේම අරමුදල් නිකන් ආවට ගියාට යෙදවීම සිදු කළොත් ඒකෙන් ව්‍යාපාරයේ පැවැත්මට ලාභදායීත්වයට විශාල ලෙස හානි සිද්ධ වෙන්න පුළුවන්. විශාල මුදල් අපතයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි කතා කරා. ඒ නිසා අරමුදල් යෙදවීම එහෙම නැත්නම් ආයෝජනය කිරීම මනා සැලසුමක් සහිතව කළ යුතුයි. අපි කල්පනාකරණය කියන පාඩමේ ව්‍යාපාර කල්පනාකරණය කියන පාඩම ඉගෙන ගන්නවා. කල්පනාකරණයේදී මුලින්ම කරන්න ඕනේ සෑම කටයුත්තක්ම නිසි පරිදි සැලසුම් කරගෙන. ඉතින් මූල්‍ය කල්පනාකරණයේදී අපි මේ ආයෝජනය සහ මූල්‍ය කියන ප්‍රධාන කාර්යයන් දෙක අපිට හිතන විදිහට කරන්න යන්නේ නැතුව නිසි සැලසුම් කිරීමක් සිදු කළ යුතුමයි. ඉතින් මේ විදිහට මේ සැලසුම් කරණය තුලදී අපිට මේ මූල්‍ය සැලසුම් තුල ප්‍රධාන කාර්යයන් දෙකක් අපිට හම්බ වෙනවා. ප්‍රධාන ලේඛන දෙකක් අපිට දකින්න ලැබෙනවා. ඒකේ පළවෙනි එක අපි ගන්නවා මුදල් අයවැය. එහෙම නැත්නම් මූල්‍ය අයවැය. එහෙම නැත්නම් අපි මේක හදන එකට කියනවා මූල්‍ය අයවැයකරණය කියලා. මේ ව්‍යාපාරයකට මූල්‍ය අයවැයක් හදනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාරයක මුදල් අයවැයකරණය කියලා කියන්නේ ව්‍යාපාරයක යම් අනාගත නිශ්චිත කාල සීමාවක් තුළ ව්‍යාපාරයට ගලා එන මුදල් සහ ව්‍යාපාරයට සිදු කිරීමට සිදුවන ගෙවීම් පිළිබඳ යම් සැලසුමක් නිර්මාණය කිරීම. ව්‍යාපාරය උත්සාහ කරන්නේ මේ කාල සීමාව තුළ මේ මුදල් ලැබීම සහ මුදල් ගෙවීම පිළිබඳ යම් සමතුලිතතාවයක් ඇති කරගන්න. එහෙම සමතුලිතතාවයක් ඇති කරගන්න හැකියාවක් නැති වුණොත් ව්‍යාපාරය සිද්ධ වෙනවා මූල්‍ය අවපාත තත්ත්වයන් වලට මුහුණ දෙන්න. ඉතින් මේ මූල්‍ය අයවැයකරණයේදී නැත්නම් මුදල් අයවැයකරණයේදී කරන්නේ අනාගතයේදී ලැබෙන මුදල් ප්‍රමාණයක් සහ අනාගතයේ සිදුවන වැය කිරීම ප්‍රමාණයක් පිළිබඳ සැලසුම් කිරීම. ප්‍රාර්ථනා අයවැයකරණය කියන එක ඊට වඩා චුට්ටක් වෙනස්. ප්‍රාර්ථනා අයවැයකරණයේදී මුදල් සපයා ගන්න ආකාරය පිළිබඳ සාකච්ඡා කරන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ව්‍යාපාර සතුව පවතින මුදල් තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ දන්නවා දැනටම ඔබ සමාගම් පිළිබඳ අධ්‍යයනය කරලා තියෙනවා. සමාගමක වාර්ෂික ලාභයේ යම් ප්‍රමාණයක් අනිවාර්යයෙන් මිලකල සමාගම් වල ලාභ සංචිතයක් වශයෙන් ව්‍යාපාරය තුළ රඳවා ගැනීම කරනවා. මේ පිළිබඳව ඔබ ගිණුම් කරණය කියන විෂය කොටසෙත් අධ්‍යයනය කරලා ඇති මේ වෙනකොට. ඉතින් මේ විදිහට මේ ලාභ සංචිත එක්රැස් වෙලා ව්‍යාපාරයේ සතුව පැත්තක තියෙන මුදල් ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ සංචිත වෙලා තියෙන මුදල් ව්‍යාපාරයට පුළුවන් විවිධ ආයෝජනයන් සඳහා පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ වගේ මේ සංචිතයන් විදියට තියෙන මුදල් යම් ආයෝජනයක් වෙනුවෙන් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් යම් කටයුත්තක යොදවනවා නම් අපි කියනවා දිගුකාලීන ව්‍යාපෘතියක යෙදවීම හෝ ස්ථාවරවත්කම් මිලදී ගැනීමක් කරනවා නම් මෙන්න මේ තියෙන මේ සංචිත මුදල් පාවිච්චි කරලා ඒක නිසල්සමක් ඇතුව කරන්න. මේ සංචිත අපි හිතමු ව්‍යාපාරයක් සතුව රුපියල් ලක්ෂ 20ක සංචිතයක් තියෙනවා නම් යම් වත්කමක් මිලදී ගැනීමට අවශ්‍ය නම් මේ සංචිතයේ තියෙන ලක්ෂ 20ම සාමාන්‍යයෙන් එළියට ගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ලාභ පිටවෙච්ච වෙලාවට සංචිතයක් ව්‍යාපාරය තුළ නිර්මාණය කරගන්නේ යම් හදිසි මූල්‍ය අවපාතයක් ඇති වෙනවා. දැන් ඔබ දන්නවා මේ දිනවල ලෝකයේ බොහෝ ව්‍යාපාර ආර්ථික අවපාතමය තත්ත්වයන් වලට මුහුණ දෙනවා. ඒ වගේම මූල්‍ය අවපාත තත්ත්වයන් වලට මුහුණ දෙනවා. මේ වගේ හදිසි මූල්‍ය අවපාත තත්ත්වයක් සාමාන්‍ය ලෝකයේ හැම ව්‍යාපාරයකම මූල්‍ය අවපාත තත්ත්වයක් ඇති වෙන යම් විශේෂ අවස්ථාවක පමණයි. නමුත් ආයතනයේ තියෙන යම් දුර්වලතා නිසා මේ ක්‍රියාත්මක වන රටේ ආර්ථිකයේ තියෙන යම් අනුපාත නිසා යම් අවස්ථාවල මේ වගේ විශේෂ අවස්ථාවක නැතත් ව්‍යාපාරවල
මූල්‍ය අවපාත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ අවපාත තත්ත්වයන් වලට මුහුණ දෙන්න තමයි මේ විදිහට සංචිත නිර්මාණය කරලා තියාගෙන ඉන්නේ. ඉතින් මේ ව්‍යාපාරයේ සංචිත යම් වත්කමක් සඳහා ආයෝජනය කරනකොට යම් ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කරනකොට මේ කියන සම්පූර්ණ මුදල ඒ ව්‍යාපෘතිය හෝ වත්කම වෙනුවෙන් යෙදවීම සුදුසු වන්නේ නැහැ. ඒක නිසා මේ සංචිතයේ කොච්චරක් තියෙනවද? මේ සංචිතයෙන් කීයක් ආයෝජනය සඳහා එළියට ගන්නවද කියන එක මන සැලසුම් සහගතව සිදු කළ යුතු දෙයක්. ඒ වගේම දැන් අපි මෙතන උදාහරණයක් ලක්ෂ 20ක් තියෙනවා, ලක්ෂ 10ක් එළියට ගන්නවා. ඒ ලක්ෂ 10 කොයි දේවල් වලට කොච්චර යොදලා යුතුද කියලා නිවැරදිව සැලසුම් කිරීමක් කරන්න ඕනේ. නිවැරදිව ලයිස්තු කිරීමක් කරන්න ඕනේ. ඒ විදිහට සැලසුම් කරන එක අපි කියනවා ප්‍රාග්ධන අයවැය කරණය. එහෙනම් දුර මුදල් වලට මතක තියාගන්න ඕනේ. මුදල් අයවැය කරණය කියන්නේ අනාගතයේදී ආයතනයට ලැබෙන අනාගතයේ යම් නිශ්චිත කාලයක් ආයතනයට ලැබෙන මුදල් ලැබීම සහ මුදල් ගෙවීම නිසි පරිදි සැලසුම් කර ගැනීම. නමුත් මේ ප්‍රාග්ධන අයවැය කරණය කියලා කියන්නේ අනාගතයේ මුදල් ලැබීම සම්බන්ධයක් නෙවෙයි. දැනටමත් ව්‍යාපාරය සතුව පවතින යම් මුදල් ප්‍රමාණයක් යම් ව්‍යාපෘතීන් හෝ වත්කම් මිලදී ගැනීම වල යොදවන එහෙම නැත්නම් යෙදවිය යුතු ආකාරය පිළිබඳ සැලසුම් කරණය කිරීමක් තමයි ප්‍රාග්ධන අයවැය කරණය කියලා කියන්නේ. ඉතින් මේ දෙකම මුදල් අයවැය කරණය සහ ප්‍රාග්ධන අයවැය කරණය කියන මේ කාර්යයන් දෙකම වර්තමානයේ සිට අනාගතය පිළිබඳ අනාගතයට අදාළ උපායමාර්ග නිර්මාණය කිරීම මත පදනම් වෙච්ච දෙයක්. ඒක නිසා අපි මේක අඳුර ගන්නවා මූල්‍ය සැලසුම් කරණයේ විදිහට. ඒක නිසා හොඳට මතකයේ තියාගන්න ඕනේ මූල්‍ය සැලසුම් කරණය තුළ ප්‍රධාන කාර්යයන් දෙකයි. ඒ තමයි මුදල් අයවැය කරණය සහ ප්‍රාග්ධන අයවැය කරණය. මේ තුළ ලියවිලි දෙකක් නිර්මාණය වෙනවා. ඒ ලියවිලි දෙක තමයි මුදල් අයවැය සහ ප්‍රාග්ධන අයවැය. මේ මුදල් අයවැය කරණය නැත්නම් මුදල් අයවැය නිර්මාණය කිරීමෙන් ව්‍යාපාරයකට ලැබෙන ප්‍රයෝජන එහෙම නැත්නම් වාසි කීපයක් අපි අඳුර ගන්නවා. මේ වාසි කීපය ඇතුලේ මෙන්න මේ කරුණු අන්තර්ගත වෙනවා. මූල්‍ය අයවැය නිර්මාණය කිරීමේදී අපි දැක්කා ඒකේ තියෙන්නේ අනාගත මුදල් ලැබීම සහ අනාගත මුදල් ගෙවීම පිළිබඳ විග්‍රහය. ඉතින් අම අවස්ථාවල අනාගතයේදී මුදල් අතිරික්තයක් නිර්මාණය වෙන්න පුළුවන් ව්‍යාපාරවල මේ විදිහට මුදල් අතිරික්තයක් නිර්මාණය වෙන එක එච්චර අවශ්‍ය දෙයක් නෙවෙයි. ව්‍යාපාරයේ හදිසියක් වුණොත් ගන්න සංකේත තියෙනවා. ඒක නිසා අතිරික්තයක් වෙතොත් ඒවත් කොහේ හෝ ආයෝජනයක යෙදවිය යුතුයි ව්‍යාපාරයේ ප්‍රතිඵල ලැබෙන්න, ප්‍රතිලාභ ලැබෙන්න. එහෙම නැත්නම් ඒක ව්‍යාපාරයට පාඩුවක් වෙනවා. ඒක නිසා මුදල් අයවැය ව්‍යාපාරයට මඟ පෙන්වනවා. අනාගතයේදී යම් අතිරික්තයක් මුදල් අතිරික්තයක් ව්‍යාපාරය තුළ නිර්මාණය වෙනවා නම් ඒවා ආයෝජනය කිරීමට යම් අවස්ථා ප්‍රමාණයක් සොයා ගැනීම සඳහා යම් මඟ පෙන්වීමක් කරනවා. කවදද මේ අතිරික්තය නිර්මාණය වෙන්නේ? ඒ වගේම රුපියල් කීයක අතිරික්තයක් නිර්මාණය වෙනවද කියන මේ තොරතුරු ලබා දීම හරහා මේ මුදල් අයවැය ආයෝජන තීරණ සඳහා විශාල ප්‍රයෝජනයක් සපයනවා. ඉතින් ඒ වගේම අතිරික්තතාවය ව්‍යාපාරවල යම් අවස්ථාවල අනාගතයේ විවිධ මුදල් ඌනතාවයන් හට ගැනීම හැකියාවක් තියෙනවා. මේ විදිහට ව්‍යාපාරයේ වැය කිරීම උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ණය ගෙවන්න, වැටුප් ගෙවන්න, බදු කුලී ගෙවන්න මේ මුදල් අවශ්‍යතාවයන් සඳහා මුදල් ගෙවීම සඳහා මුදල් මදි බවක ලැබීම් ටික ඒවට ප්‍රමාණවත් නැත්නම් අපි කියන එකට මුදල් ඌනතාවයක් ඇති වෙන තත්ත්වයක්. ඉතින් මේ වගේ මේ ගෙවීම කරන්න ප්‍රමාද වුණොත්, ණය ගෙවන්න ප්‍රමාද වුණොත් ඒකත් ව්‍යාපාරයේ ඉච්ඡර යෝග තත්ත්වයක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් වැටුප් ගෙවීම වගේ දේවල් ප්‍රමාද කරන්න උනොත් දක්ෂ සේවකයන් අපේ ඉවත් වෙන්න පුළුවන්, කාර්යක්ෂම සේවකයන් අපේ ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේම සේවකයෝ ව්‍යාපාරයත් එක්ක තියෙන බැඳීම විශ්වාසය පළදු වෙන එක ව්යාපාරයට ඇච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම ණය ගෙවීම ප්‍රමාද වුණොත් ණයකාරයෙක් එක්ක ණය හිමියන් එක්ක ව්‍යාපාරය සම්බන්ධව තියෙන විශ්වාසය පළදු වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ මූල්‍ය කීර්තිදානයට හානි වෙන්න පුළුවන්. ඒ දේවල් එක දෙයක්වත් වාසිදායක තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මූල්‍ය උණතාවයක් තියෙනවා නම් කල් කියන්නේ ඒ මූල්‍ය උණතාවයන් අතුරගෙන ඒ ඌනතාවය සපුරා ගැනීම අනිවාර්යයෙන්ම ආයතනයක් විසින් සිදු කළ යුතුයි. ඉතින් ඒ සඳහා මඟ පෙන්වීමක් ඌනතාවය ඇති වෙන්නේ කවද? මොනවටද මේ මුදල් ඌනතාවය ඇති වෙන්නේ? මේ ඌනතාවය කොච්චරක්ද කියලා වගේ තොරතුරු සැපයීමක් කලබලකාරීවත් වෙත මේ මුදල් අයවැය කරණය තුළින් සිදු වෙනවා. ඒ නිසා ඒකත් අපිට මේ මූල්‍ය අයවැය කරණය කියන වාසියක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා පාලනය කියලා දෙයක් කලබලකාරී තුළ සිද්ධ වෙනවා. පාලනය වෙන්නේ මේ සැලසුම් කරපුවා ඒ විදිහටම හොයලා බලන එක ඒ විදිහටම සිද්ධ කරනවද කියලා හොයලා බලන්න.
ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැත්නම් සැලසුම් කරපුවයි පිට යම් කාර්යයක් සිද්ධ වුණොත් ඔබ දන්නවා සැලසුම් හදන්නේ අරමුණු පරමාර්ථ ඉෂ්ට කරගන්න. සැලසුම් වලින් පිට අදාළ නොවන දේවල් සිද්ධ වුණොත් එහෙම නැත්නම් සැලසුම් කරපු විදිහට නෙවෙයි වෙන විදිහකට වැඩ සිද්ධ වුණොත් අරමුණු පරමාර්ථ ඉෂ්ට කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මූල්‍ය කල්පනාකරණය තුළ මේ සැලසුම් හැදුවට පස්සේ සැලසුම් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා බැලීමේ සොයා බැලීමේ අධ්‍යයනය කිරීමේ විමර්ශනය කිරීමේ පාලන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ පාලනය කරන්න නම් හරියට වැඩේ සිද්ධ වෙනවද කියලා බලන්න නම් හරියට වැඩේ කරන්න ඕනේ කොහොමද කියලා කලින් හඳුනගෙන තියෙනවා. හරියට වැඩේ කරන්නේ කොහොමද කියලා කතා කරන්නේ මූල්‍ය සැලසුම්කරණයේ. ඉතින් මේ මූල්‍ය සැලසුම්කරණයේ බිහි වෙන මුදල් අයවැයකරණය අනාගතයේදී ඒ සැලසුම් කරපුවා ඒ විදිහට සිද්ධ වුණාද කියලා හොයලා බලන්න. එහෙම නැත්නම් පාලන කිරීමේ කටයුතු සඳහා ව්‍යාපාරයේ කළමනාකරුවන්ට සහාය වෙනවා. ඒ වගේම ව්‍යාපාරයකට යම් ණයක් ලබා ගන්න අවශ්‍ය නම් ව්‍යාපාරයට සිද්ධ වෙනවා ඒ අදාළ මූල්‍ය ආයතනයේද එහෙම නැත්නම් මේ මුදල් සපයන පාර්ශ්වයට සනාථ කරන්න මෙම ණය අනාගතයේ ගෙවීමේ හැකියාව ව්‍යාපාරයේ සතුව පවතින බව. ඉතින් ව්‍යාපාරයේ සතුව අනාගතයේ මුදල් ගෙවීමේ හැකියාව පවතින බව සනාථ කරන්න ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම මුදල් අයවැය නිර්මාණය කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අනාගතයේ මුදල් ලැබීම සම්බන්ධ තොරතුරු අන්තර්ගත කරන්නේ මුදල් අයවැය තුළ. ඉතින් මුදල් අයවැය හදලා ව්‍යාපාරයකට බැංකු ණයක් වගේ ලාභයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔවුන්ට සනාථ කරලා පෙන්වන්න පුළුවන් මේ ණය වාරික ගෙවීමේ හැකියාවක් අපේ ව්‍යාපාරයේ ශක්තිය අපේ ව්‍යාපාරයේ තියෙනවා කියලා. ඒ නිසා කියනවා මේ මුදල් අයවැය ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් ණය පදනමට ලබා ගැනීමේදී ඉතා වැදගත් කර්තව්‍යයක් ඉෂ්ට කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ මූල්‍ය සැලසුම්කරණය තුළ එහෙම නැත්නම් මූල්‍ය කළමනාකරණයේ සැලසුම් කරන කටයුතු තුළ සිදුවන මුදල් අයවැයකරණයේ ව්‍යාපාරයේ අනාගත කාර්යයන්ට ඉතා ප්‍රයෝජනවත් කාර්යයක් බව අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සැලසුම් හදලා තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ සැලසුම් ක්‍රියාත්මක කරනකොට අපි දන්නවා සැලසුම් කරපු විදිහටම නෙවෙයි සමහර දේවල් සිද්ධ වෙන්නේ. යම් අනුපාත සිද්ධ වෙන්න පුළුවන්. සේවකයින් නැති ආර්ථිකයේ තිබුණ යම් අවපාතමේ තත්ත්වයන් තුළ සැලසුම් කරපු විදිහටම නැතුව වෙනස් විදි වලට සත්‍ය තත්ත්වය නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම සැලසුම් කරපු විදි වලට නැතුව වෙනස් විදි වලට සත්‍ය විදිහට ක්‍රියාත්මක වුණොත් ඒක ව්‍යාපාරයේ පැවැත්මට ලාභදායක වෙන ඉතාමත් මහිතකරයි. ඒක නිසා සැලසුම් කරපු විදිහටම ව්‍යාපාරයේ කර්තව්‍යය ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු සිද්ධ වෙනවද නැද්ද කියලා හොයලා බලන එක අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඉතින් අපි ව්‍යාපාරයට මුදල් ලැබෙන්නේ කොහොමද දෙවන්නේ කොහොමද ව්‍යාපාරයේ තියෙන මුදල් වියදම් කරන්නේ කොහොමද කියලා මේ මුදල් අයවැය කරන්නේ සහ ප්‍රාර්ථනා අයවැය කරන්නේ සැලසුම් කරගන්න. ඇත්තටම කොහොමද මුදල් ලැබුණේ? ඇත්තටම කොහොමද මුදල් ගෙවීම කරේ කියලා පසුව අපි යම් කාලක්ෂේත්‍රයකට පසුව වාර්තාවක් හදනවා. ඔබ ඒ පිළිබඳ ගිණුම්කරණයේ විෂය කොටසෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි අපි හැමෝම දන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශය. දැන් මූල්‍ය අයවැයකරණය සහ ප්‍රාර්ථනා අයවැයකරණය සිදු වෙන්නේ අනාගතයට අදාළව. නමුත් මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිර්මාණය කරන්නේ ගත වූ යම් කාලක්ෂේත්‍රයකට අදාළව. ඒකෙන් අධ්‍යයනය කරනවා ගත වූ කාලක්ෂේත්‍රයක් තුළ ප්‍රාර්ථනා අයවැයකරණයට සහ මුදල් අයවැයකරණයට අදාළව සත්‍ය කටයුතු සිද්ධ වුණාද යනවා. එහෙම සත්‍ය කටයුතු මේ දෙපැත්ත සමානව සිද්ධ වුණා නම් ආයතනයේ සුමටම නිවැරදිව ගලා යන බවත් එහෙම නැත්නම් සැලසුම් කරලා තියෙන එක විදිහකට නමුත් මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් ඊට වඩා වෙනස් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේකේ අදහස තමයි මූල්‍ය කළමනාකරණයේ යම් දෝෂ මූල්‍ය පාලනයේ යම් අඩුපාඩු දෝෂ තියෙනවා වගේ ඒ දේවල් නිවැරදි කිරීමේ වගකීම මේ මූල්‍ය කළමනාකරණයේ යෙදෙන මූල්‍ය කළමනාකරුවන් වෙත පැවරෙනවා. ඒ වුන්ගේ වගකීම. ඒක නිසා මේ මූල්‍ය කළමනාකරණයේ මුලින්ම කරන්නේ මූල්‍ය සැලසුම්. ඉන් පසුව ඒ සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. පාලන ක්‍රියාවලිය මූල්‍ය කළමනාකරණය තුළ අන්තර්ගත වෙනවා. ඒ තුළ ප්‍රධාන කාර්යය ඉෂ්ට කරන ප්‍රකාශය තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය. අපි ඊළඟට බලමු ව්‍යාපාරයකට තියෙන මූල්‍ය අවශ්‍යතා මොනවද කියලා. හොඳයි දුරුතේ අපි කිව්වා ව්‍යාපාරවල විවිධ මූල්‍ය අවශ්‍යතා තියෙනවා. මේ තියෙන්නේ උසස් පෙළ ඔබට අදාළ ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා බෙදීම පිළිබඳ විග්‍රහය. එතකොට මේ මූල්‍ය අවශ්‍යතා ඒගොල්ලෝ කියනවා ව්‍යාපාරවල කෙටි කාලින සහ දීර්ඝ කාලින කියලා මූල්‍ය අවශ්‍යතා කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. මේ කෙටි කාලින මූල්‍ය අවශ්‍යතා කියලා කියන්නේ
ඒ ගෙවීම් කරාට පස්සේ වැය කිරීම කරාට පස්සේ ඒවායේ බලපෑම තියෙන්නේ කෙටි කාලෙක. උදාහරණයක් වශයෙන් සේවකීන්ට වැටුප් ගෙවීම. මාසික ගෙවනවා, ලබන මාසික ගෙවනවා. ඒ වගේම ණය වාරික ගෙවීම. මේ මාසික ගෙවනවා, ලබන මාසික ගෙවනවා. ඉතින් මේ විදිහට කෙටි කාලීන බලපෑමක් තියෙන ගෙවීම් අපි කියනවා කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා. ඒ ගෙවීම් වලට අවශ්‍ය මුදල් කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා කියලා. ඒ වගේම සමහර අවශ්‍යතා තියෙනවා. ඒවා අවශ්‍ය වෙන්නේ දිගු කාලීන වැය කිරීම උදෙසා. දිගු කාලීන වැය කිරීම කියන එකේ තේරුම තමයි ඒවා එකපාරක් වැය කිරීම කළාට පස්සේ නැවත වැය කිරීමක් අවශ්‍ය වෙන්නේ ටිකක් වැඩි කාලයක් කරගත්තට පස්සේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු ගොඩනැගිල්ලක් මිලදී ගන්නවා කියලා. ව්‍යාපාරයේ හෝටලයකට මේ හෝටලය වෘද්ධක් වශයෙන් අවුරුද්දකට පාරක් මාසෙකට පාරක් ගොඩනැගිල්ල මිලදී ගැනීම කරන්නේ නැහැ. ඉතින් ඒක මේ ගොඩනැගිල්ල මිලදී ගත්තට පස්සේ ගොඩ කාලයක් ඒ ගොඩනැගිල්ල ප්‍රයෝජන ගන්නවා. ඒක නිසා ඒ ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා හෝ ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ඒ අවශ්‍යතාවය අපි අඳුර ගන්නවා මූල්‍ය අවශ්‍යතාවල දිගු කාලීන අවශ්‍යතාවයක් විදියට. ඉතින් මෙන්න මේ විදිහට ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා කෙටි කාලීන සහ දිගු කාලීන කියලා කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. අපි මේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාවල ප්‍රධාන එකක් කතා කරමු. මේ කාර්ය ප්‍රාග්ධනය කියලා මේක හඳුන්වනවා. මේක අදහස් තමයි කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාව. එහෙම නැත්නම් මේ කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතාවය කියන එක අපි විග්‍රහ කරන්නේ ව්‍යාපාරයක දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල්. එහෙම නැත්නම් ඒ සඳහා මුදල් අවශ්‍යතාවය කියන එක. ඒ කියන්නේ සේවකයින්ට වැටුප් ගෙවල්, බත් කුලී ගෙවල්, තොග මිලදී ගන්න, ව්‍යාපාරවල වාහන වලට ඉන්ධන වියදම් කරක්. ඒ විදිහට ව්‍යාපාර දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගැනීම සඳහා අවශ්‍ය මුදල්. ව්‍යාපාරයක දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාව කියන එක විග්‍රහ කරනවා බලපෑම දිගු කාලීනව. එහෙම නැත්නම් ව්‍යාපාරයක ස්ථාවර වත්කම් මිලදී ගැනීම හෝ ව්‍යාපාරයක දිගු කාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මුදල්. ඉතින් මෙන්න මේ කෙටි කාලීන අවශ්‍යතාවය, කෙටි කාලීන මුදල් අවශ්‍යතාවය. එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධනය ව්‍යාපාරයක් තුළ අනිවාර්යයෙන්ම යෝග්‍ය මට්ටමක පැවතිය යුතුයි. ඒ යෝග්‍ය මට්ටම රඳවා ගන්න ව්‍යාපාරික හැකියාවක් ලැබුණොත් අපි ඉගෙන ගන්න මේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා නැත්නම් කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතා කියන්නේ දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය. ඒ මුදල් ප්‍රමාණය 20 පරිදි පවත්වාගෙන යාමට ආයතනය අසමත් වුණොත් ඒ සිදුවිය හැකි ආයතනයේ විශාල බිඳවැටීම් වලට මඟ පාදන දෙයක් වගේ. ඉතින් මේක දුර්ලභ ඇති වෙන්න හේතු කීපයක්. එහෙම නැත්නම් ව්‍යාපාරයේ කාර්ය ප්‍රාග්ධනය යෝග්‍ය මට්ටමට වඩා අවශ්‍ය මට්ටමට වඩා පහළ යන්න අපිට හේතු කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තියෙනවා විකුණුම් අවපාත. විකුණුම් අවපාත කියන්නේ ව්‍යාපාරයේ විශාල ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ ඒකක ප්‍රමාණය නිෂ්පාදනය කරලා තියෙන විකුණුම් ආදායමක් යම් මට්ටමකින් ලබා ගැනීමේ අවශ්‍යතාවය එහෙම නැත්නම් ඉලක්කය මත. ඉතින් ඒක විකුණුම් නැටුම්. උදාහරණයක් වශයෙන් අපි අපේක්ෂා කරනවා මාසයකට ලක්ෂ 10ක විකුණුම් ඒකක ප්‍රමාණයක්. නමුත් මොකක් හෝ යම් අයහපත් හේතුවක් නම් මේකෙන් ලක්ෂ 4ක් විතරක් විකිණිලා ඉතුරු ලක්ෂ 6 ඉතිරි වෙන්න පුළුවන්. අන්න ව්‍යාපාරයේ ඉලක්කෙ තිබෙන ව්‍යාපාරයේ වියදම් කරක් අවශ්‍ය මුදල් ටික හොයාගන්න ඒකක ලක්ෂ 10ක් විකුණන්න ඕනි. දැන් ව්‍යාපාරයේ ඒකක ලක්ෂ 10ක් මාසය තුල නිෂ්පාදනය කරනවා. නමුත් ලක්ෂ 4යි විකිණෙන්නේ. ඉතුරු ලක්ෂ 6ක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන මට්ටමට වඩා ඉලක්කගත මට්ටමට වඩා විකුණුම් ප්‍රමාණය යම් හේතුවක් මත පහළ යනවා නම් අපි ඒකට කියනවා විකුණුම් අවපාතයක් කියලා. ඒ වගේම ආර්ථික අවපාත. ආර්ථික අවපාත මත ව්‍යාපාරවල කාර්ය ප්‍රාග්ධන ඌනතා ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සමහර ව්‍යාපාරවල කාර්ය ප්‍රාග්ධනයේ යම් ඌනතා පවතිනකොට ව්‍යාපාරේ බලාපොරොත්තු වෙන බැංකු ණය බැංකු අයිලා වගේ දේවල් ගන්න. ඒ ආර්ථිකයේ තියෙන යම් තත්ත්වයන් මත මේ ණය සීමා වගේ දේවල් පැනවෙන වෙලාවක ව්‍යාපාරයට අයිලා ණයක් එහෙම නැත්නම් යම් බැංකු ණයක් අවශ්‍ය වුණත් එය නොලැබී යාමෙන් ව්‍යාපාරය තුළ යම් කාර්ය ප්‍රාග්ධන ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් අවස්ථාවක ආර්ථික අවපාත තත්ත්වයක් ආර්ථිකයක් තුළ ඇති වෙලා තියෙන වෙලාවක එරටේ ව්‍යාපාර තුළ ආර්ථික ව්‍යාපාර තුළ කෙටි කාලීන මූල්‍ය ඌනතාවය නැත්නම් කාර්ය ප්‍රාග්ධන ඌනතාවය තිබීමේ යම් සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම අධික ණය ගැනීම. දැන් ප්‍රශ්නේ ණය ගැනීම වලින් ව්‍යාපාර ලාභ චූතින සල්ලි ගන්න වැඩි වෙනවා. ණය ගැනීම කොහොමද කාර්ය ප්‍රාග්ධනයට ඍණාත්මක විදිහට බලපාන්නේ?
මේ අධික ණය ගැනීම කියලා කියන්නේ ව්‍යාපාරයට දරාගත නොහැකි විදියට. එහෙම නැත්නම් ව්‍යාපාරයේ සමහරලාට ආදායම ප්‍රමාණවත් නැහැ ණය වාරික සහ පොලිය ගෙවන්න. ඒ වගේ වෙලාවක අධික ණය ගැනීම තියෙන වෙලාවක විශාල ණය වාරික සහ විශාල පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවට ව්‍යාපාරයේ අනෙක් කටයුතු අකණ්ඩව පවත්වාගෙන යන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය යම් වුණතාවයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකත් අපිට කාරක ප්‍රාග්ධන වුණතාවයක් විදිහට අඳුර ගන්න පුළුවන්. මොකද ණය ගෙවීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ වාරික සහ පොලිය ගෙවන්න ඕනේ. එතකොට වැටුප් ගෙවීම, බදු කුලී ගෙවීම වගේ අනිත් දේවල් වලට කරන්න මේ දේවල් සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය යම් අඩුවීමක් දක්නට ලැබෙන නිසා සිද්ධ වෙන නිසා ඒක කාරක ප්‍රාග්ධන වුණතාවයක් ඇති වෙන්න මඟ පාදනවා. ඒකම ණය එකතු කිරීම ප්‍රමාදනීය. ඔබ දන්නවා ව්‍යාපාරයක ඕනම ව්‍යාපාරයක අපි බොහෝ විට උදාහරණ වශයෙන් ගන්න විකුණුම් කරන්නේ වෙළඳ ව්‍යාපාර. මේ වෙළඳ ව්‍යාපාර වල සරල උදාහරණයක් ගත්තොත් විකුණුම් වල අපිට මුදලට විකුණුම් වගේම ණයට විකුණුම් තියෙනවා. ඉතින් මේ ණයට විකුණුම් සිද්ධ වුණාට පස්සේ ණය ගැතියන් ප්‍රමාණයක් ව්‍යාපාරය තුළ නිර්මාණය වෙනවා. මේ ණය ගැතියන්ගෙන් මුදල් එකතු කිරීමේ යම් ප්‍රමාණයක් නැති වුණොත් ව්‍යාපාරයේ යම් කාරක ප්‍රාග්ධන කෙටි කාලින මූල්‍ය උන්නත ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ස්ථාවරවත්කම් වල අධි ආයෝජනය ව්‍යාපාරයේ තියෙන මුදල් වලින් විශාල ප්‍රමාණයක් ස්ථාවරවත්කම් මිලදී ගැනීම සඳහා ආයෝජනය කරලා තියෙනවා නම් ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධනය දෛනික කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ඉතිරි වෙලා තියෙන මුදල් ප්‍රමාණය යම් පහළ යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථාවරවත්කම් අනවශ්‍ය විදිහට අධික ලෙස ආයෝජනය කරලා තිබුණොත් කාරක ප්‍රාග්ධන යම් වුණතාවයක් ඒ මත නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට කාරක ප්‍රාග්ධන වුණතාවයක් තිබුණොත් එකක් කතා කරන ව්‍යාපාරික ඉතාමත්ම අවශ්‍යදායකයි. ඒ තුලින් ඇති වෙන අවශ්‍යදායක තත්ත්වයන් මෙන්න පළවෙනි විදිහට ගන්නවා. කාරක ප්‍රාග්ධන වුණතාවයක් ඇති වුණොත් වැටුප් නිසිපරිදි ගෙවන්න බැරි වෙනවා. ණය නිසිපරිදි ගෙවන්න බැරි වෙනවා. බදු කුලී නිසිපරිදි ගෙවන්න බැරි වෙනවා. තොග මිලදී ගැනීම නිසිපරිදි කරන්න බැරි වෙනවා. ඉතින් ඒකෙන් දෛනික කටයුතු බිඳ වැටීමක් සිද්ධ වෙනවා. තොග නැතුව ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම ව්‍යාපාරයේ වැටුප් ගෙවීම ප්‍රමාද වුණොත් සේවකයෝ සමහර විට වැඩ වර්ධන වගේ ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. ඒ හරහා විශාල වශයෙන් දෛනික කටයුතු බිඳ වැටීමේ යම් ඉඩක් ව්‍යාපාරය තුළ නිර්මාණය වෙනවා. ඒ වගේම අපි කිව්වා කාරක ප්‍රාග්ධනය අවශ්‍ය තරම් නොමැති වුණොත් අමුද්‍රව්‍ය මිලදී ගන්න, තොග මිලදී ගන්න යම් ප්‍රමාදයක් නැති වෙන්න පුළුවන්. තොග මිලදී ගන්න, අමුද්‍රව්‍ය මිලදී ගන්න යම් ප්‍රමාදයක් නැති වුණොත් නිෂ්පාදන කටයුතු ඇනහිටීම, දෛනික කටයුතු බිඳ වැටීම තුළින් ව්‍යාපාරයේ අරගෙන තියෙන ඇනෝ සපිරීමට යන කාලේ යම් ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාරයට තාම අවශ්‍යදායකයි. ඇනෝ නිසි වේලාවදී සම්පූර්ණ කරගන්න බැරි වුණොත් ව්‍යාපාරයත් එක්ක මේ ගනුදෙනු කරුවන්ගේ තියෙන බැඳීම විශ්වාසය පළු වෙලා ඒක ව්‍යාපාරේ පැවැත්මට පවා යම්කිසි අවශ්‍යදායක බලපෑම් එල්ල කරන්න පුළුවන්. ස්ථාවරත්වම් තුලින් ලැබෙන ප්‍රතිලාභ අඩු වීම. ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, පතවාහන වගේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න නම් ව්‍යාපාරයේ දෛනික කටයුතු සිද්ධ වෙන්නේ. නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ. නිෂ්පාදන කටයුතු සිද්ධ නොවුනොත් වාහන තිබ්බට වැඩක් නැහැ. වාහන දුවල මොනවා හරි ආදායමක් ගේන්න, යන්ත්‍ර වලින් මොනවා හරි ආදායමක් ගේන්න අමුද්‍රව්‍ය තියෙන්න ඕනේ, සේවකයෝ ඉන්න ඕනේ. ඉතින් අර කාර්ක ප්‍රාග්ධනය යම් උදතාවයක් ආවොත් අමුද්‍රව්‍ය හිඟ වෙනවා, තොග හිඟ වෙනවා, සේවකයෝ හරියට වැඩ කරන්නේ නැති වෙනවා. එතකොට ස්ථාවරත්වම් තිබ්බට ඒවෙන් ප්‍රතිලාභයක් මිහිනවන තත්ත්වයක් නිර්මාණය වීමේ යම් ක්‍රියාවක් තියෙනවා. ඒ වගේම මේ දේවල් මෙහෙම බාධාකාරී වෙන එක, ගනුදෙනුකාරයෝ කලකිරෙන එක, ඒ වගේම ව්‍යාපාරයේ දෛනික කටයුතු බිඳ වැටෙන එක, ස්ථාවරත්වම් අප්‍රිය වෙන එක පැහැදිලිවම හේතු වෙනවා ව්‍යාපාරයේ වර්ධනයේ යම් පහළ යාම. එහෙම නැත්නම් වර්ධනයේට යම් බාධාවක් ඒ තුලින් නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ කාර්ය ප්‍රාග්ධනය ව්‍යාපාරයක් තුළ නිසිපරිදි පදවා ගැනීමේ හැකියාවක් ලැබුණොත් ඒ ව්‍යාපාරයට ඒ තුලින් විශාල වශයෙන් අවශ්‍ය තිබීමේ හැකියාවක් තියෙනවා. මේ ව්‍යාපාරයකට කොච්චර ප්‍රාග්ධනය, කොච්චර කාර්ය ප්‍රාග්ධනයක් අවශ්‍යද කියන දේ තීරණය වෙනවා සාධක ගණනාවක් මත පදනම් වෙලා. ඔබ හිතුවොත් හෝටලයේ සංචාරක කර්මාන්තයේ දෙන විශාල ප්‍රමාණයක හෝටලයක සහ මේ ගම්බදව අපිට දකින්න තියෙන සාමාන්‍ය හෝටලයක ලාංඡුවේ තියෙන ඕනේ නැත්නම් දෛනික කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය විශාල වෙනසක් තියෙනවා. ඒකට හේතුව ඒ ව්‍යාපාරවල පරිමාණයේ විශාල වෙනස්කම් තියෙනවා. ව්‍යාපාරයේ පරිමාණය විශාල වෙනකොට අනිවාර්යයෙන්ම දුවේ පුතේ කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ යනවා. ඒ වගේම මේ දේ ව්‍යාපාරයේ ස්වභාවය මත රඳා පවතින්න පුළුවන්. දැන් ඔබ ගත්තොත් ඔබේ ගම් ප්‍රදේශයේ තියෙන සිල්වර වෙළඳ ව්‍යාපාරයේ කාර්ය ප්‍රාග්ධනය තියෙන ඕනි ප්‍රමාණයට වඩා ඔයාගේ ගමේ පේමන්ට් එකේ ඉඳගෙන විත විකුණන කෙනා ගාව එහෙම නැත්නම් කොමඩු බිස්නස් එකක් කරන කෙනා ගාව ඒ අවශ්‍ය කරන ප්‍රාග්ධනයේ සාපේක්ෂව අඩුයි. ඒකට හේතුව ව්‍යාපාරයේ ස්වභාවය මත තිබිය යුතු ප්‍රාග්ධන, තිබිය යුතු කාර්ක ප්‍රාග්ධනයේ වටිනාකම ව්‍යාපාරයට
වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ණය ප්‍රතිපත්ති. දැන් ඔබ දන්නවා සමහර ව්‍යාපාර ණය ගන්නවා. සමහර ව්‍යාපාර ණයට විකුණනවා. ණයට විකුණලා සමහර ව්‍යාපාරයන් අය විකුණු වලින් ඉක්මනින් ණය අය කරනවා. සමහර ව්‍යාපාර වාරික වශයෙන් පොඩ ණය අය කිරීම කරනවා. ඉතින් මෙන්න මේ ණය ප්‍රතිපත්ති. ණය ගන්නවද නැද්ද? ණයට විකුණනවද නැද්ද? ඒ ණයට විකුණුවාට පස්සේ ණය ආපසු අය කිරීමේ කාලය කොච්චරයිද? ඒ වගේ සාධක මත කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් ව්‍යාපාරයක ණයට විකුණු එකවර නිදහස් කළ යුතු නම් මිලදී ගන්නා පාර්ශ්වයත් එකවර කෙටි කාලයක් තුළ නිදහස් කළ යුතු නම් ඒකේ කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතාවය අඩුයි. හැබැයි මොකද ඒක තංගල මුදල් බවට පත් වෙන නිසා. හැබැයි ව්‍යාපාරයේ ණයට විකුණු වාරික වශයෙන් ණය කරනවා නම් නැවත අය කිරීම සඳහා දිගු කාලයක් ලබා දෙනවා නම් ඒ කියන්නේ ව්‍යාපාරයේ විශාල මුදල් ප්‍රමාණයක් ණයගැතියන් කියන වටකම මත සිර කර තැබීමක් කරන්න වෙනවා. ඒක නිසා දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා යම් විශාල මුදල් ප්‍රමාණයක් ව්‍යාපාරයේ සම්පතේ තියාගන්න වෙනවා. මොකද විකුණු කරාට මුදල් ලැබෙන්නේ ගොඩ කාලයක් ගිහිලා නිසා. ඒ වගේ ණයට ගැනීමෙන් කියනවා. ව්‍යාපාරයකට හදිස්සියක් වුණාට පස්සේ තංගල ණයක් ගන්නවා. තංගල ණය ගන්න පුළුවන්. ව්‍යාපාරේ ලාංඡු ලොකු මුදල් ප්‍රමාණයක් පදව ගන්න අවශ්‍ය නැහැ. ඒක ලොකු කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතාවයක් නැහැ. ඉක්මනින් ණය ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි ව්‍යාපාරේ ණය ලබා ගැනීම හැකියාව ඉතාමත් අඩුයි නේද? රුපියල් 10,000ක් හොයා ගන්න දැන් කීපයකට යන්න ඕන නම් ණය දෙන්න කට්ටිය ගොඩක් නැත්තම් ව්‍යාපාරේ ඕ මේක විශ්වාසයක් ගොඩනගා ගන්න නැත්තම් ව්‍යාපාරේ සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ටිකක් විශාල කාර්ය ප්‍රාග්ධනයක් ටිකක් වැඩි වටිනාකම් හිඳු කාර්ය ප්‍රාග්ධනයක් ව්‍යාපාරය තුළ නඳවා ගන්න. ඒකට හේතුව තමයි ණය ගන්න පුළුවන් නම් හදිස්සියක් වුණොත් ගැටලුවක් නැහැ ණයට අරගෙන ඒ අවශ්‍යතාවය පියව ගන්න පුළුවන්. හැබැයි ණය ගැනීමේ හැකියාවක් නැත්තම් හදිස්සියක් වුණොත් අනිවාර්යයෙන්ම ලාභ සල්ලි තියෙනෝනි ඒ තත්ත්වෙට මුහුණ දෙන්න. ඉතින් ඒක නිසා ණය ලබා ගැනීමේ හැකියාව මත යම්කිසි බලපෑමක් තියෙනවා මේ ව්‍යාපාරයේ කාර්ය ප්‍රාග්ධනය පවත්වාගත යෝග්‍ය මට්ටම තීරණය කිරීම සඳහා. ඉතින් මෙන්න මේ විදිහට විවිධ සාධක කීපයක් මත තමයි ව්‍යාපාරයේ යෝග්‍ය කාර්ය ප්‍රාග්ධන මට්ටම කියන එක තීරණය වෙන්නේ. මීට අමතරව අපි කියනවා ව්‍යාපාරවල මූලික අවශ්‍යතා සමහර ඒවා කෙටි කාලීනයි සමහර ඒවා දිගු කාලීනයි. ඉතින් මේ ඔයාගේ සිලබස් එකේ තියෙන විස්තරයට අමතරව අපිට මේ ව්‍යාපාරවල මූලික අවශ්‍යතා කිහිපයක් අපිට අඳුර ගන්න පුළුවන්. මේ දෙකට මේව වග කරගන්න හැකියාවක් තියෙනවා. ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා මුදල් අවශ්‍යයි. ව්‍යාපාරය ආරම්භ කිරීමේදී ස්ථාවරවත්කම් මිලදී ගන්න ගොඩනැගිලි ඉඩම් රට වාහන වගේ දේවල්. ඒ වගේම ව්‍යාපාරයේ සේවකයෝ පුහුණු කරන්න අවශ්‍ය පරිගණක පද්ධති මිලදී ගන්න. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට ආරම්භ කිරීමේ කටයුතු සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම ව්‍යාපාරයේ වර්ධන කටයුතු. මොකද මේ වර්ධනය කියලා කියන්නේ? ව්‍යාපාරයේ තියෙන මට්ටමින් ඔබට වඩා අපි කියන ව්‍යාපාරයට අලුත් අංශ එකතු කරන එක එහෙම නැත්නම් ව්‍යාපාරයට අලුත් ශාඛා ව්‍යාප්ත කරන එක ව්‍යාපාරයේ දහවිතාවයේ ඉහළ තම මේ වගේ අවස්ථාවල ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම යම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ මුදල් ප්‍රමාණය අපි කියනවා වර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ඒ වගේම කාර්ය ප්‍රාග්ධනය අපි කලින් සාකච්ඡා කරා වගේ මේ දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරය තුළ යම් මුදල් ප්‍රමාණයක් පැවතිය යුතුයි. ඒ මුදල් ප්‍රමාණය යෝග්‍ය මට්ටමක රඳා පවත්වා ගැනීම සඳහා ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම මූල්‍ය අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ වගේම ව්‍යාපාරය සිද්ධ වෙනවා මේ ව්‍යාපාරය කරගෙන යනකොට අතරමඟ යම් මිලදී ගැනීම උදාහරණයක් වශයෙන් ගොඩනැගිල්ල ඉඩමක් වගේ දෙයක් මිලදී ගන්න එසේ නැත්නම් ව්‍යාපාරයේ හැකියාව තියෙන තවත් ව්‍යාපාරයක් මිලදී ගන්න. දැන් ලංකාවේ ඕනෑම තරම් පවතින ව්‍යාපාර විසින් තවත් ව්‍යාපාර මිලදී ගන්න තවත් උදාහරණ දක්වන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් ඒකට කලින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියන ආයතනය විසින් ෂෙල් ගෑස් කියන සමාගම මිලදී ඔබ කවුරුද දන්නව ලිට්‍රෝ ගෑස් කියන සමාගම ලිට්‍රෝ ගෑස් සමාගම කලින් ක්‍රියාත්මක වුණේ ෂෙල් ගෑස් සමාගම විදිහට. ඉතින් මේ ෂෙල් ගෑස් කියන සමාගම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියන ආයතනය විසින් මිලදී ගත්තයින් පසුව තමයි ඔය මේක ලිට්‍රෝ ගෑස් කියන නම් කරේ. ඒ වගේම දැනට අවසර පීපීකට කලින් සිද්ධ වෙච්ච කාගේස් සමාගම විසින් කිස්ට් මිලදී ගැනීම. ඒ වගේම කාගේස් සමාගම විසින් කොත්මලේ කියන නිෂ්පාදන ආයතනය මිලදී ගැනීම ලංකාව තුළ ප්‍රායෝගිකව අපිට දෙන්න පුළුවන් උදාහරණ ව්‍යාපාර විසින් ව්යාපාර මිලදී ගැනීම.
මේ වගේ අවස්ථාවල මේ වත්කම් මිලදී ගන්න හෝ තවත් ව්‍යාපාර මිලදී ගැනීම සඳහා ව්‍යාපාර වලට විශාල වශයෙන් මුදල් අවශ්‍ය වෙනවා. මෙන්න කිව්වා වගේ අවපාද තත්ත්වයන් වලට මොනවද? සමහර ව්‍යාපාර වලට ව්‍යාපාර වල දුර්වලතා නිසා උදාහරණයක් වශයෙන් සේවකයෙකුගේ තියෙන මොකක් හරි උද්ඝෝෂණයක් වැඩවර්ජනයක් නිසා විකුණුම් අඩු වෙලා අවපාතයක් එනවා. එහෙමත් නැත්නම් ලෝක ආර්ථික අවපාත මේ තත්ත්වයන් තුලින් ව්‍යාපාර වලට අවපාත ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගන්නවා අපේ ඇඟලු කර්මාන්තයේ විශාල වශයෙන් පදනම් වෙන්නේ යුරෝපයේ. අපේ ඇඟලු වල විශාල ප්‍රමාණයක් මිලදී ගන්න යුරෝපීය රටවල්. මේ යුරෝපීය රටවල ආර්ථික අවපාතයක් ඇති වෙනවා. ඔවුන්ගේ ආදායම මට්ටම වලින් පහළ වෙසීම වුණොත් ඔවුන් අපේ ඇඳුම් මිලදී ගන්නා ප්‍රමාණය අඩු කරනවා. ඉතින් ඒක ඇඟලු කර්මාන්ත ශාලාවට නෙවෙයි පොදුවේ ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇඟලු කර්මාන්ත ශාලා තුළ අවපාතමය තත්ත්වයක් ඇති වෙන්න බලපාන්න පුළුවන්. ඉතින් කොහොම අවපාතයක් වුණත් ව්‍යාපාරයට බදවගෙන තියෙන ස්ථිර සේවකයන්ගේ මූලික වැටුප ගෙවන්න ව්‍යාපාරිකයා නීතියෙන් පැතිරෙනවා. ඒක නිසා ඒ වගේ යම් අවපාතමය තත්ත්වයකදී ආදායමක් නැතත් ලාභයක් නැතත් ව්‍යාපාරයට සමහර ගෙවීම් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ගෙවීම් කරන්න නම් අනිවාර්යයෙන්ම මුදල් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ප්‍රධාන වශයෙන්ම කෙටි කාලීන සහ දීර්ඝ කාලීන මූල්‍ය අවශ්‍යතා විදිහට බෙදුවා වගේම අපිට මේ අවශ්‍යතා කීපයක් මේ විදිහට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. උදාහරණ මේ අවශ්‍යතා කීපය විග්‍රහ කරන්න යම් අවබෝධයක් තියාගන්න ඕනේ. යම් මතකයකට ලබා ගැනීම කරන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ ව්‍යාපාරවල මේ මූල්‍ය අවශ්‍යතා සපුර ගන්න තියෙන මූල්‍ය සම්පාදන මාර්ග මොනවද කියලා. මේ මූල්‍ය සම්පාදන මාර්ග සම්බන්ධයෙන් තියෙන විවචන ටික අපි මේ මාතෘකාව ඔස්සේ අධ්‍යයනය කිරීමක් කරමු.